මම ඔයාලට කිව්වා මතක ඇති දුරපතාට මතක ඇති ද්‍රව අණු වාෂ්ප කලාපයට පැමිණෙනවා. ද්‍රව අණු ගමන් කරමින් කිසියම් වේගයකට වඩා වැඩි වේගයක තියෙන ද්‍රව අණු මධ්‍යම පෘෂ්ඨයට ඇවිල්ලා අන්තර්මුඛ ආකර්ෂණ බල බිඳගෙන වාෂ්ප කලාපයට පැමිණෙනවා. අපි මේ සංසිඳනි කිව්වා වාෂ්පීභවන ශීඝ්‍රතාවය. එතකොට මේකේ උත්පත්ති ගතිගුණයක් කියලා කිව්වා. ඒ කියන්නේ අදාළ උෂ්ණත්වය සෙල්සියස්ක 20 නම් 20 දී වාෂ්පාණු 5ක් වාෂ්ප කලාප ද්‍රවාණු 5ක් වාෂ්ප කලාපයට ගමන් කරනවා නම් ඒ උෂ්ණත්වයට ලැබුණු මොහොතේ ඉඳන් සෑම විනාඩියකදීම අදාළ ද්‍රවාණු 5කින් වාෂ්ප කලාපයට ගමන් කරනවා කියන්නේ. ඒ වගේම උෂ්ණත්වය සෙල්සියස්ක 30 ළඟා වුණොත් අන්ට වඩා වැඩි වාෂ්පාණු සංඛ්‍යාවක් ද්‍රවණු සංඛ්‍යාව වාෂ්ප කලාපයට ගමන් කරනවා. එතකොට ඒ උෂ්ණත්වයට ලැබිච්ච මොහොතේ පටන් සෑම විනාඩියකදීම අදාළ ද්‍රවාණු ඒ අදාළ සංඛ්‍යාව වාෂ්ප කලාපයට යනවා කියලා. ඒක මම මේක උප්පත්ති ගතිය. මේක බිඳුවේ පටන් ගන්න එක නෙවෙයි. ඒ කියන්නේ අදාළ උෂ්ණත්වය මත රඳා පවතින වාෂ්පවල ශීඝ්‍රතාවය කියන්නේ අදාළ ද්‍රවයේ නියතයක්. කියන්නේ අදාළ ද්‍රවයේ සෙල්සියස් 100ට ගෙන આવොත් ඒ 100 දී වාෂ්පයේ යම්සි වාෂ්පන සංඛ්‍යාව කියනවා. ඒක 100ට ගෙනාවු උෂ්ණත්වය ගෙනාවු මොහොතේ ඉඳන් මේ ප්‍රමාණය වාෂ්පයට පටන් ගන්නවා. වාෂ්ප කලාපයට ගමන් ගන්න පටන් ගන්නවා. ඉතින් මම ඒකයි කිව්වේ වාෂ්පවල ශීඝ්‍රතාවයේ නියතයක් උප්පත්ති ගතිගුණයක්. ඒකට දැන් වාෂ්පීභවණය වෙමින් අදාළ වාෂ්පවණය වෙමින් අදාළ ද්‍රවාණු වාෂ්ප කලාපයට එනවනේ. ඔතේ ද්‍රවාණු වාෂ්ප කලාපයේ ඉඳලා යලි ද්‍රව කලාපයට වෙනවා. හැබැයි ඒ දේ උප්පත්ති ගතිගුණයක් නෙමෙයි. මේක බිඳුවෙන් ගෑවිලා ඇත්තටම පටන් ගන්න ඉඳන් නේතකේකුත් නෙමෙයි. ඒ කියන්නේ ද්‍රව වාෂ්පවල ද්‍රව කලාපයට පැමිණීම හැම විනාඩියකම යම්සි නිශ්චිතයක් කියලා එහෙම කියන්න බෑ. වාෂ්පවල මොකද වෙන්නේ? ද්‍රව කලාපයෙන් පටන් ගන්න බිඳුවෙන් පටන් ගන්න. එන මුලින්ම එකක් දෙකක්. ඊටසේ එන්න වැඩි කරගන්නවා. එන්න වැඩිලා ඒත් එක්කම වාෂ්ප කලාපයේ වාෂ්ප සංඛ්‍යාව වැඩි වෙනකොට මතකද මම ඔයාලට කිව්වා වාෂ්පයේ ද්‍රවයෙන් ගෙවිල්ලනවා කියලා. මොකද්ද කිව්වේ? ඔහොම වාෂ්පාණු ද්‍රවය ඔහොම ද්‍රවාණු වාෂ්ප කලාපෙට යවන්න එපා. මතකද ද්‍රවයේ දීපු උත්තරේ? මේක ඇති උනේ, තමසේ ඇති උනේ මං හින්දා. ඔහොම කෑ ගහන්න එන්න එපා. මේක මගේ උප්පත්ති ගතිය. ඔයාලා ලෑස්ති වෙන්න මම වාෂ්පවල ශීඝ්‍රතාවය ගණිතවණය කරා. මතකද? ඒතකොට ඒ විදිහට මොකද උනේ? මේ ද්‍රවාණු වාෂ්ප කලාපයට ගමන් කිරීම වාෂ්පන ද්‍රව කලාපයට පැමිණීම සිද්ධ වෙනවා. දිගින් දිගට මේ ක්‍රියාවලිය වෙනකොට එක්තරා අවස්ථාවකදී මේක සමතුලිත වෙනවා කියනවා. ගතික සමතුලිතතාවයට එළඹෙනවා. ඒ කියන්නේ වාෂ්පාණු ද්‍රව කලාපයට ගමන් ගන්නා ශීඝ්‍රතාවයෙන්ම ද්‍රවාණු වාෂ්ප කලාපයට ගමන් කරනවා. එමෙතන ද්‍රවාණු වාෂ්ප කලාපයට ගමන් ගන්නා ශීඝ්‍රතාවයෙන්ම වාෂ්පාණු ද්‍රව කලාපයට පැමිණෙන්න පටන් ගන්නවා. එතකොට මේ පද්ධතියේ වාෂ්ප කලාපයේ තියෙන වාෂ්පාණු සංඛ්‍යාවත් ද්‍රව කලාපයේ තියෙන ද්‍රවාණු සංඛ්‍යාවත්. එතකොට මේ පද්ධතියේ වාෂ්ප කලාපයේ තියෙන වාෂ්පාණු සංඛ්‍යාවත් ද්‍රව කලාපයේ තියෙන ද්‍රවාණු සංඛ්‍යාවත් නියත නිශ්චිත අගයකට පැමිණෙනවා. වෙනස් වෙන අගයකට පැමිණෙනවා. කොට මෙන්න මේ தත්ත්වය දක්වා අපි අඳිමු වාෂ්පවන ශීඝ්‍රතාවයත් ඝනීභවන ශීඝ්‍රතාවයත් කාලයෙන් දිනු ප්‍රස්ථාරයක් විදියට බලමු. මම මෙතනදී නිල් පාට පෑනක් පාවිච්චි කරන්න නිල් පාට රේඛාවක් පාවිච්චි කරන්න වාෂ්පීභවන ශීඝ්‍රතාවය පෙන්눔 කරන්න. වාෂ්පීභවන ශීඝ්‍රතාවය නිරූපණය කරන්න. එහේ මම කළු පාට පෑනක් පෙන්눔 කරන්න කළු පාට රේඛාවක් පෙන්눔 කරන්න ඝනීභවන ශීඝ්‍රතාවය නිරූපණය කරන්න. දැන් ඔයාලා දන්නවද පුතාලා මොකක්ද මේ දෙන්නකින් උත්පත්ති ගතිගුණ? මේ දෙන්න උත්පත්ති ගතිගුණ තමයි වාෂ්පවන ශීඝ්‍රතාවය. ඔට අපි මේ ප්‍රස්ථාරය අඳින්නේ නියත උෂ්ණත්වයේදී. ප්‍රස්ථාරය අඳින්නේ නිර්මාණය කරන නියත උෂ්ණත්වය. ඔට වාෂ්පවන ශීඝ්‍රතාවයේ කාලය ගතවත්ම කොයි වගේ දෙයක්ද වෙන්නේ? නියතයක්. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයම නම් මෙන්න මේ විදිහට කාලක්ෂයට සමාන්තරව යන රේඛාවද තමයි නිරූපණය කරන්න වෙන්නේ. ඒතකොට ඝනීභවන ශීඝ්‍රතාවය කියන්නේ මේ ද්‍රව අණු වාෂ්ප කලාපයට ගමන් කරන වාෂ්ප කලාපෙන් දැන් යලි ද්‍රව කලාපයට පැමිණෙන එක මම කියවනේ ඒක බිඳුවෙන් පටන් ගන්න දෙයක් කියලා. මුලින් එක්කෙනෙක් ආවා, පස්සේ දෙන්නෙක් ආවා, ටික ටික වැඩි වුණා. අන්තිමේදී මොකද වුනේ? වාෂ්පයට කියන්න සිදු වුණ ද්‍රවයට ඔහොම එවන්න එපා කියලා ඒ ද්‍රවය මොකක්ද දෙන්න උත්තරේ කියලා ආයෙත් මතක ඇතිනේ. මේ ඔයා ඇති වුණෙත් මං හින්දා ඔයා මේ දන්නේ නැති කෙල්මල් කියවන්න එපා. මේක මගේ උප්පත්ති ගතිගුණේ ඒ හින්දා කරුණා කරලා මම වාෂ්පීභවණය කරන ශීඝ්‍රතාවය ඔයා ඝනීභවණය කරලා ඇස්ත. ඉතින් අනේ වාෂ්පෙට
ද්‍රවය ඒ කියපු දේ පිළිපදින්න සිද්ධ වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? අපි පදිනු ඝනීභවනසිකතාවය. ඝනීභවනසිකතාවය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා ගිහිල්ලා එක්තරා අවස්ථාවකදී අන්න මෙන්න එතෙන් තමයි සද්ද දැම්මේ. ඔන්න දෙන්නම එකම ගානට සිද්ධ වෙනවා. මෙන්න මේ කියන මොහොතෙන් පස්සේ තමයි මෙන්න මේ කියන කාලයෙන් පස්සේ තමයි මේ පද්ධතිය ගතික සමතුලිතතාවයට එළඹුණේ. මොකක්ද ගතික සමතුලිතතාවය කියලා මම කිව්වේ? මේ පද්ධතිය දිගටම වාෂ්පීකරණ ශීඝ්‍රතාවයත් ඝනීභවන ශීඝ්‍රතාවයත් සිද්ධ වෙනවා. හැබැයි වාෂ්පීය ස්කන්ධය එමෙලා වාෂ්ප කලාපේ ඉන්න වාෂ්පණු සංඛ්‍යාව වෙනස් වෙන්නෙත් නැහැ. ද්‍රව කලාපේ ඉන්න ද්‍රවණු සංඛ්‍යාව වෙනස් වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ දැන් මේ ද්‍රවණු සංඛ්‍යාව සදාකාලික සදාකාලිකම ද්‍රවණු විදිහට ඉන්නවද? එහෙම නැත්නම් වාෂ්පණු සදාකාලිකම හිරකාරී විදිහට වාෂ්ප කලාපේ ඉන්නවද? නැහැ. ද්‍රව අණු වාෂ්ප කලාපයට ගමන් කරනවා වාෂ්ප අණු ද්‍රව කලාපයට ගමන් පැමිණෙනවා. හැබැයි මේ දේ වෙන්නේ යම්කිසි ප්‍රමිතියකට යම්කිසි විනයකට. මොකක්ද මේ ප්‍රමිතිය විනය? මේ ද්‍රව අණු වාෂ්ප කලාපයට ගමන් ගන්නා ශීඝ්‍රතාවය මේ කියන්නේ සෑම විනාඩියකදීම අදාළ ද්‍රව කලාපයෙන් වාෂ්ප කලාපයට අණු 10ක් යන්න ඕන නම් ඒ වාෂ්ප කලාපයෙන් අණු 10ක් ද්‍රව කලාපයට එන්න ඕන. අන්නේ ප්‍රමිතිය අන්නේ නීතිය පදනම් කරගෙන තමයි මේ ද්‍රවාණු වාෂ්ප කලාපයට වාෂ්ප ද්‍රව කලාපයට උමාරු වීම සිදු වෙන්නේ. අන්න ඒකයි මම කිව්වේ පද්ධතියේ ද්‍රව වාෂ්ප වෙනවා වාෂ්ප ද්‍රව වෙනවා ගතිකව සිද්ධ වෙනවා. ගතිකයි මේක චලනය වෙනවා. නමුත් පද්ධතිය සමතුලිතයි. ඇයි? ද්‍රව කලාපේ වාෂ්පණු සංඛ්‍යාවත් වාෂ්ප කලාපේ ද්‍රව කලාපේ ද්‍රවණු සංඛ්‍යාවත් වාෂ්ප කලාපේ වාෂ්පණු සංඛ්‍යාවත් නියතයි. ඉතින් පද්ධතිය දිගින් දිගටම සිද්ධ වෙනවා. නමුත් කිසිදු විදියක අනුසංඛ්‍යා වැඩිවීමක් අඩුවීමක් වෙන්නේ නැහැ. ඒ අදාළ කාලයට සම. ඉතින් මේ අපි යන්නේ කාලද සීගතාවස්ථාරේ මේ තියෙන කළු පැහැන් ලකුණු වල තියෙන ඝනීභවන සීගතා බිඳුවෙන් ඉඳන් පටන් ගන්න ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා වාෂ්පවල සීගතා සමාන වාෂ්පවල සීගතා උත්පත්ති ගණනයක් වෙක දිගටම නියතයි. ඉතින් මෙන්න මේ කාලයෙන් පස්සේ තමයි පරිදි ගති සමුදායට එන්නේ. එහෙම ආවට පස්සේ මට මතක මතකෙන් කලින් මම කිව්වා වාෂ්ප කලාපයේ එම උෂ්ණත්වයේදී ඊට දැරිය හැකි උපරිම වාෂ්ප ස්කන්ධය ඉන්නවා ගුවා. ඒ වාෂ්ප ස්කන්ධය මගෙන් ඇති කරන පීඩනයට අපි කිව්වා සංතෘප්ත වාෂ්ප පීඩනය. මෙතන saturated vapor pressure සංතෘප්ත වාෂ්ප පීඩනය කියන තත්ත්වයක්. ඉතින් අපි බලමු ඊළඟට මේ කරුණ ඔස්සේ සංතෘප්ත වාෂ්ප පීඩනය එහෙම නැත්නම් මේ සමුද්‍රතාවට පත් වෙච්ච පද්ධතිය උෂ්ණත්වයට සමග හැසිරෙන්නේ කොහොමද කියලා මම ඊළඟ කොටසින් ඔයාලට කියලා දෙන්නම්. හරි. අපි එහෙනම් දෙවියන්ගේ බලමු මේ විදිහට ගතික සමුද්‍රතාවයට පත් වෙච්ච ද්‍රව වාෂ්ප කලාපය උෂ්ණත්වය වැඩි වීමත් සමග නැත්නම් උෂ්ණත්වයේ විචලනය වෙන උෂ්ණත්වයේ වැඩි වීමත් සමග හැසිරෙන්නේ කොහොමද කියලා. අපි දැන් මේ පද්ධතියේ උෂ්ණත්වය වැඩි කරගෙන ගියොත් මොන වගේ දෙයක්ද ඇති වෙන්නේ? මේ පස්සේ උෂ්ණත්වය ඉහළ දමාගෙන ගියොත් මොන වගේ දෙයක්ද ඇති වෙන්නේ? ඒකට උෂ්ණත්වය වැඩි කරගෙන ගියොත් වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මොකද උෂ්ණත්වයට සමග වාෂ්පීභවන ශීඝ්‍රතාවය පැහැදිලිව වැඩි වෙන්නේ පැයි. මේ මතක ඇතුවාට මම මුලින්ම මෙහෙම ප්‍රස්තාරයක් ඇඳලා ද්‍රව අණු වල චාලක ශක්තිය උච්චයි. කොට උෂ්ණත්වය වැඩි කරා කියන්නේ මේ ප්‍රස්තාරය දැන් මේක T1 කෙල්වින් නම් T1 කෙල්වින්ට වඩා T2 කෙල්වින් වැඩි නම් මොකද වෙන්නේ මේ ප්‍රස්තාරය? මේ ප්‍රස්තාරය මේ විදිහට ව්‍යාප්ත වෙනවා. ඒ කියන්නේ අඩු වේග තියෙන අණු කියන්නේ අපි මේ අදින්නේ චාලක ශක්තිය නැත්තම් වේගයට ඉදිරිව අණු සංඛ්‍යාව උට අඩු වේග තියෙන අණු මෙතන අඩු වේග තියෙන අණු අඩු වේග තියෙන අණු එන්න අඩු වෙනවා. ඒ වගේම වැඩි වේග තියෙන අණු වැඩි වෙනවා. වැඩි වේග අණු තියෙන අණු වැඩි වෙනවා. ඒ වගේම නව වේග තියෙන අණු උත්පාදනය. ඒ කියන්නේ වැඩි වේග තියෙන අණු වැඩි වීමක් සිදු වෙනවා. එතකොට මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වීමත් එක්කම වාෂ්ප අණු වල චාලක ශක්තිය ඉහළ. වාෂ්ප වල චාලක ශක්තිය ඉහළ යනවා කියන්නේ මොකද්ද? මම ඉස්සෙල්ලා කිව්වා මෙන්න මේ කිසියම් වේගයකට වඩා වැඩි වේග තියෙන අණු තමයි වාෂ්ප කලාපෙන් නික්මිලා යන්නේ. ඒකට උෂ්ණත්වයේ ඉහළ යාමත් එක්ක අදාළ කිසියම් වේගයකට වඩා චාලක ශක්තිය තියෙන අණු සංඛ්‍යාව පැහැදිලිවම වැඩි. ඒකට වැඩි අණු සංඛ්‍යාවක් වාෂ්ප කලාපයට ගමන් කරන්න ඉබේ කරනවා. පෙළඹෙන. එහෙනම්
සරලව කිව්වොත් වෙන දේ මොකද්ද? වාෂ්පීභවන ශීඝ්‍රතාවය අංක 1කටම වැඩි වෙනවා. වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියන්නේ වාෂ්ප කලාපයට පැමිණෙන අණු සංඛ්‍යාව වාෂ්ප අණු සංඛ්‍යාව ඉහළ යනවා. ඒකට දැන් උෂ්ණත්වයකට වාෂ්ප කලාපේ වාෂ්ප අණු වලට මොකද වෙන්නේ? ඔයාලා පිළි සමාන NRT පාඩමේ ඉගෙනගෙන නැති කයිනටික් එනර්ජි චාලක ශක්තිය සමානයි 2න් 3යි kT කියලා. එතකොට කයිනටික් එනර්ජි චාලක ශක්තිය සමානුපාතිකයි නිරපේක්ෂ උෂ්ණත්වය කියලා කියන්නේ නැද්ද? ඒකට දැන් උෂ්ණත්වය වැඩි වෙනකොට වාෂ්ප කලාපයට වෙන අණු සංඛ්‍යාවත් වැඩි වෙනවා වාෂ්ප අණු වල චාලක ශක්තියත් වැඩි වෙනවා. එතන මොකද වෙන්නේ? මේ වාෂ්ප කලාපයේ තුල අණු සංඛ්‍යාව වැඩි වෙනවා වගේ මෙයාලා සැරිසරන වේගය අහමු වේගය ඔබ ගමන් කරන වේගය ඉහළ යනවා. ඒකට වායු අණු අතර ගැටීම් වායුජනක පිට සමග තියෙන ගැටීම් සංඛ්‍යාව ඉබේටම නොදැනුවත්ව වැඩි. ඒ කියන්නේ මොකක්ද? සංතෘප්ත වාෂ්ප පීඩනය එන්නේ නැහැ. ඒතර සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි වීමට මෙහිදී ආකාර දෙකකට බලපෑම් වෙනවා කියලා වලට තේරෙන්නේ නැතිනේ. මොනවද ඒ ආකාර දෙක? එකක් තමයි වාෂ්ප කලාපයේ වෙන අණු සංඛ්‍යාව වැඩි වෙනවා. අනිත් එක තමයි වාෂ්ප කලාපයේ අණු වල චාලක ශක්තිය වැඩි වෙනවා. ඉතින් ඔන්න ඔය හේතුව හින්දා මෙන්න මේ විදිහට තමයි සාමාන්‍යයෙන් සංතෘප්ත වාෂ්ප පීඩනය උෂ්ණත්වයත් එක්ක විචලනය වෙන්නේ. මෙන්න බලන්න. සංතෘප්ත වාෂ්ප පීඩනය මම CP කියලා යන සැචුරේටඩ් වේව් ප්‍රෙෂර් සංතෘප්ත වාෂ්ප පීඩනය උෂ්ණත්වයත් සමග මෙන්න මේ ඉන්නේ නේ. ඒ කියන්නේ අනුක්‍රමණයක් අරන් බැලුවොත් අපි මේ අදාළ අවස්ථාවල ස්පර්ශ කරන අනුක්‍රමණය ගත්තොත් T1 T2 T3 මේ අනුක්‍රමණයන් ගත්තොත් අපි ස්පර්ශ කරන දැනද T1ට වඩා T2 වැඩි T2ට වඩා T3 වැඩි. ඒ කියන්නේ මොකද වෙන්නේ? සංතෘප්ත වාෂ්ප පීඩනය අර පළවෙනි සැරේ ඩබල් ට්‍රිබල් වෙනවා කියලා කියන්නේ. ඒක එන්න වැඩි වෙවි තමයි ඇයි හේතුව? වාෂ්ප ගන්න වෙන අණු සංඛ්‍යාව වැඩි වීම වාෂ්ප කරන චාලක ශක්තිය වැඩි. මේ කියන කරුණු දෙකම බලපාන හින්දා අර ලැබෙනකොට හොඳටම ලැබෙනවා වගේ. අර ප්‍රශ්නය වල හොඳටම ප්‍රශ්න එනවා වගේ. මේක එන්න ලැබෙන වැඩිපුර පද්ධතිය ඇති වෙන හින්දා T1 T2 T3 කියන අනුක්‍රමණ වැඩි වෙනවා කියන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනය ඉතාමත් ප්‍රබල ලෙස ඉහළ යාම. ඉතින් ඔන්න ඔය කරුණ තමයි සිද්ධ වෙන්නේ අදාළ සමෘද්ධතාවයේ දෙන පද්ධතියක උෂ්ණත්වය ඉහළ. ඉතින් මේ කරුණ ගැන ඔයාලා හොඳට අවධානය යොමු කරලා මේක මත යන්න. මොකද මේ සංතෘප්ත වාෂ්ප පීඩනයයි සාමාන්‍ය තාපාංකය අතර සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේ සාමාන්‍ය තාපාංකය අතර සම්බන්ධය කියනවා මේ වක්‍රය වලට ඕන වෙනවා. ඉතින් මේ වක්‍රය ඕන වෙන හින්දා තමයි මම කිව්වේ මේ කොටහ නිරන්තරයෙන්ම තමුන්ගේ මතකයේ මේ සිද්ධාන්ත ඉතා පැහැදිලිව තියෙන්න ඕන. දැන් දුරපුතාට මතක ඇති මම කිව්වා උෂ්ණත්වය වැඩි වීමත් එක්කම ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය කියන්නේ වාෂ්ප කලාපයේ සංතෘප්ත වාෂ්ප පීඩනය එන්න වැඩි වෙනවා. ඒත් අපි ප්‍රස්ථාර මතකයේ වලට මේ විදිහනේ වැඩි. එහෙනම් ප්‍රස්ථාරයේ සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි වෙගෙන යනකොට මේ වාෂ්ප කලාපයේ මොකද වෙන්නේ? කියන්නේ වැඩි වෙනවා කියන්නේ වාෂ්ප කලාපයේ වාෂ්ප අණු මග ඇති කරන පීඩනය ඉහළ යනවා. පීඩනය ඉහළ ගිහිල්ලා මොකද වෙන්නේ? දැන් ඉහළ ගිහිල්ලා බාහිර වායුගෝලීය පීඩනයට වඩා වැඩි වෙන්න පටන් ගත්තා. ඇත්තටම මේ ගැටලුවක් නේද වාජනය එක්ක පුපුරලා යන්නේ නේද? මේ බාහිර වායුගෝලීය පීඩනයට වඩා වාජනය තුළ වාෂ්ප කලාප පීඩනය වැඩි වෙනොත් මොකද වෙන්නේ? මේ වාෂ්පය අන්තර්ගත භාජන බිත්තියට දරාගෙන ඉන්න තාක් පුළුවන් තාක්කල් දරාගෙන ඉඳීවි. එහෙන් බැරි වුණොත් මොකද වෙන්නේ? භාජනයේ විවෘත කරගෙන නැත්නම් භාජනයේ බිත්තිය පුපුරවගෙන එළියට එන්න වෙනවනේ. ඉතින් ඔන්න ඔය තත්ත්වෙත් එක්ක මොකද වෙන්නේ? දැන් මේ ද්‍රවය දැන් ඉස්සෙල්ලා වාෂ්පේන ද්‍රවයෙන් මතකද වාෂ්පේ ද්‍රවයෙන් ගෙමින් දැන් ආයි ද්‍රවය වාෂ්පයෙන් ගෙවෙන්න යන අවස්ථාවකුත් එනවා. මොකද කියන්නේ? දැන් උෂ්ණත්වය වැඩි වීමත් සමගම ද්‍රවය වාෂ්පෙට කියන මෙන්න මෙහෙම දෙයක්. උෂ්ණත්වය වැඩි වෙනකොට ඔය විදියට වාෂ්පය තමන්ගේ වාගේ පීඩනය වැඩි කරගන්න එපා. වාගේ CP වැඩි කරන්න එපා. සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි කරන්න එපා. මොකද කියනවා නම් බාහිර වායුගෝලීය පීඩනය ඉක්මවා ගිහින් තවදුරටත් වැඩි වෙනකොට මේක පුපුරලා යන්න පුළුවන්. ඒකට මහා ගැටලුවක්. මොකද කියන්නේ වාෂ්පයේ ද්‍රවයට මොකද කියන්නේ? වාෂ්පය කියන මට කරන්න දෙයක් නෑ. එවන ප්‍රමාණයත් මේ පැත්තට වැඩි. ඇත්තටම දැන් උෂ්ණත්වය වැඩි වීමත් සමග වාෂ්ප කරන සිද්ධා වැඩි වෙලා වාෂ්ප ඒ කියන්නේ ද්‍රවයේ වාෂ්ප කරාවිට අවප අණු සංඛ්‍යාව වැඩි වුණා. ඒ වගේම අපේ වාෂ්ප අණු අපේ කට්ටියගේ චාලක ශක්තියත් එන්න වැඩි. ඉතින් මොකද මම කරන්නේ? එහෙනම් ওই වෙලාවේ ද්‍රවයක් දැන් මේකට ගන්නව පොඩි විකල්ප මොකද කරන්නේ?
ද්‍රවයේ තියෙනවා දැන් ද්‍රවයේ තුල යට තියෙනවානේ ද්‍රවයේ තුල ද්‍රවාණු තියෙනවා චාලක ශක්තිය ඉහළ ද්‍රවාණු තියෙනවා. ඒතර මේ ද්‍රව අණු මොකද වෙන්නේ? ද්‍රවාණු චාලක ශක්තිය ඉහළ ද්‍රවාණු බුබුලු සාදන්න පටන් ගන්නවා. ද්‍රව බුබුලු බවට පටන් ගන්නවා. ඒතර ද්‍රව බුබුලු වලටපත් වුණාම මොකද වෙන්නේ? ද්‍රව බුබුලත් තුල පීඩනය මේ පීඩනයට වල කියන්නේ ද්‍රව බුබුල තුල ඝනත්වය අඩු වෙනවා. ද්‍රව බුබුලක් බවට පත් වෙනවා කියන්නේ පරිමාව වැඩි වෙනවා. ඒතර D සමානයි මට V වලට අනුව ඔයාලට තේරෙනවා. එකම ස්කන්ධය පරිමාව වැඩි වෙනවා කියන්නේ ඝනත්වය අඩු වෙනවා. ඒ වගේම මේ බුබුලේ තුල දැන් මේ ඇතුලේ පීඩනයක් තියෙනවා. ඒකට මේ සාමාන්‍යයෙන් ඕනෑම ද්‍රවයක පීඩනය බාහිර වායුගෝලීය පීඩනයට වඩා පොඩ්ඩක් වැඩි. දැන් බාහිර වායුගෝලීය පීඩනයට වඩා බාහිර වායුගෝලීය පීඩනය අපි හිතමු P1 නම් ඊට වඩා සාමාන්‍යයෙන් ද්‍රව බුබුලක නම් සාමාන්‍යයෙන් 2.T යට R වල ප්‍රමාණයක් වැඩි. නමුත් අපි හිතමු මේ වගේ තැනක නම් මෙන්න මේ උස H නම් H rho g ප්‍රමාණයක් වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය බාහිර වායුගෝලීය පීඩනයට වඩා H rho g ප්‍රමාණයක් මේ වගේ තැනක වැඩි. දැන් බුබුලක් හැදුනම නම් බුබුල තුල පීඩනය මොකද වෙන්නේ? 2.T යට R ප්‍රමාණයකින් වැඩි. එතකොට මේ වායු බුබුල ඝනත්වය අඩු වෙනවා කියලා කියවනේ. එතකොට මේ බුබුල ක්‍රමක්‍රමයෙන් මතු පිට වෙනවා. එන්න පරිමාව වැඩි වෙනවා. අනිහිලට එන්න පරිමාව වැඩි වෙනවා. ඝනත්වය අඩු වෙන උඩට එන්න පුළුවන් බුබුලක. ඒවාලා දැක්ක නැති වායු විදුලි කිරීම වලදී එන්න වායු බුබුලේ ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම ඇවිල්ලා මේ මතු පිට ඇවිල්ලා මෙහෙම පුපුරලා යන්න පටන් ගන්නවා. ඒ බුබුල කැඩිලා යන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය සංසිද්ධිය ඇති වෙන්න පටන් ගන්නවා. සංතෘප්ත වාෂ්පීඩනය වැඩි වෙලා ගිහිල්ලා උෂ්ණත්වයත් එක්කම බාහිර වායුගෝලීය පීඩනයට වඩා වැඩි වෙන්න උත්සාහ දරනකොට ද්‍රවය අභ්‍යන්තරයේ හිටපු චාලක ශක්තිය වැඩි අණු එකතු වෙලා වායු බුබුල් බවට පත් වෙලා මතුපිට පෘෂ්ඨයට බුබුල යන්න පටන් ගන්නවා. ඇයි මතුපිට පෘෂ්ඨයට බුබුල යන්නේ? යාලගේ මං කියවනේ යාලගේ ඝනත්වයෙන් අඩු වෙන බුබුලේ අර එන්න වැඩි වෙන වගේම 2.T කියන්නේ ඒ අමතර පීඩනයත් වැඩි වෙනවා. ඒ හින්දා මොකද වෙන්නේ? ඇවිල්ලා උඩට ඇවිල්ලා උඩට එනකොට අමතර පීඩනය 2T යට R ප්‍රමාණය අඩු වෙනවා. ඇයි R වැඩි වෙනකොට 2T යට R කියන ප්‍රමාණය අඩු වෙනවා. ඒකට මේ පැත්තේ පීඩනයත් එක්ක බලනකොට මේ බුබුලට පවත් ගන්න බෑ. බුබුල ඇතුලට එවිලා පුපුරලා. ඉතින් ඔන්න ඔය විදිහට මේ වායු බුබුල මත පෘෂ්ඨයේ පුපුරලා යන පටන් ගන්නවා. එතකොට ඔකට අපි කියනවා සාමාන්‍යයෙන් ද්‍රවය නටනවා කියලා. උෂ්ණත්වයත් එක්ක ද්‍රවය නටනවා. ඒකට ද්‍රවය නටනවා කියන්නේ සාමාන්‍ය තාපාංකයට ඇවිල්ලා. ඒතකොට දුවේ පුතේ සාමාන්‍ය තාපාංකය අපිට මෙහිම අර්ථ දක්වන්න වෙන්නේ බාහිර වායුගෝලීය පීඩනයට සමාන වන උෂ්ණත්වය කියලා කිව්වත් හරි. නමුත් ඒක ඇත්තටම ඒ අත්දැකීම් වල දැන් පරම සිලබස්. දැන් අලුත් සිලබස් එකේ තියෙන්නේ සංතෘප්ත වාෂ්පීඩනය නැත්නම් 100 කිලෝ පැස්කල්ට සමාන වන උෂ්ණත්වයට කියනවා අදාළ ද්‍රවයේ BP එක බොයිලින් පොයින්ට් එක. එහෙම නැත්නම් TA නම් TA. T not A කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ සංකේතවත් කරන ආකාර දෙකක් තියෙනවා. T not A කියන දා T කියලා සංකේතවත් කරනවා. ඉතින් මේ කොහොම වුණත් මේ ආකාර තුනෙන් මම සංකේතවත් කරේ එක මේකදී අදාළ ද්‍රවයේ තාපාංකය. ඉතින් හොඳට මත තියාගන්න ද්‍රවයක තාපාංකය ඔන්න ඔය විදිහට අපිට නිශ්චිත කරලා නිරූපණය කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට කියලා දෙන්න පුළුවන්. මේක මතක තියාගන්න හරිය වැදගත්. මොකද ද්‍රවය නටන්නේ ඇයි නැත්නම් ද්‍රවයක සාමාන්‍ය තාපාංකය කියනකොටම සිහියට නැගෙන්න ඕන උරුමතාවලගේ මොකද්ද? මෙන්න මේ ද්‍රවයේ වාෂ්ප කලාපයේ පීඩනය බාහිර වායුගෝලීය පීඩනයට සමානයි. ඒකට මේ ඇයි මේ සාමාන්‍ය තාපාංකය කියලා කියන්නේ මේකට? මේක අපි දැන් කිව්වනේ සාමාන්‍ය තාපාංකය කියලා. ඇයි මේ සාමාන්‍ය තාපාංකය කියලා කියන්නේ? ඒකට හේතුවක් තියෙනවා. දැන් අපි සාමාන්‍ය මෙන්න මේ විදිහට හිතමු. අපි ගමු අපි දන්නවා අපි කන්ද උඩරට පැත්තට යන්නේ. සාමාන්‍යයෙන් කොළඹ ඉඳන් නුවර පැත්තට යනවා නම් එහෙම නැත්නම් නුවර ඉඳන් බදුල්ල පැත්තට යනවා නම් අපි දන්නවා සාමාන්‍යයෙන් කොළඹ ඉඳන් නුවර යනකොට කඩු ගන්නවා හරියදී කන්ද අදිනකොට මේ කන් අගුල් වෙනවා. එන උඩට යන්න පීඩනය මොකද වෙන්නේ? අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා. ඒකට දැන් කන්ද උඩකදී අපි දුම ද්‍රවයක පීඩනය දැන් අඩු වෙන්නේ බාහිර වායුගෝලීය පීඩනය කන්ද උඩරදී අඩුයි. කන්ද උඩදී බාහිර වායුගෝලීය පීඩනය අඩුයි කියන්නේ කන්ද උඩදී ද්‍රවයන් නටන එන කොයි වගේ තත්ත්වයකටද? සාමාන්‍ය 1 කියන්නේ 100 කිලෝ පැස්කල් වගේ සාමාන්‍ය බාහිර වායුගෝලීය පීඩන තත්ත්වයකට නටන්නේ නැහැ. ඇයි? කන්ද උඩේ පීඩනය අඩුයි කියන්නේ ඊට වඩා අඩු උෂ්ණත්වයකදී තමයි ද්‍රවය නටන්නේ. ඉතින් අන්න ඔය හින්දා එකක්.
අපි ගමුකෝ ගෙදර වාලේ ගලලා ඇතිනේ ප්‍රෙෂර් කුකර් එක. දැන් ප්‍රෙෂර් කුකර් එකෙන් මොකද කරන්නේ? ප්‍රෙෂර් කුකරෙන් ඔය විදිහට පස්සේ වන්ද කරලාදී ශබ්ද දාගෙන ඇතුලේ පීඩනය අඩු කරගන්න. ඒත් ශබ්ද දාගෙන ඇතුලේ පීඩනය අඩු කරා මිසක එළියෙන් ඇතුලට පීඩනය ගමන් කිරීමක් සිදු වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ මොකද? ප්‍රෙෂර් කුකර් එක තුළ ඇතුලේ එනම් වැඩි පීඩනයක් පැහැදිලිවම ජනිත කරලා තියෙනවා අදාළ යොම් පියුම් ක්‍රියාවලිය තුළදී. ඒ වැඩි වෙච්ච පීඩනය නේද අඩු කරේ කපාටයක් කරනවා. එහෙනම් ප්‍රෙෂර් කුකර් එක නම් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් පීඩනය වැඩි තත්ත්වයක තමයි තියෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් ප්‍රෙෂර් කුකර් එක ඉහළ පීඩනයක්. එතකොට ඉහළ පීඩනයට දෙදී ද්‍රවය නටන්නේ සාමාන්‍ය තාපාංගයට වඩා වැඩි උෂ්ණ. ඉතින් මෙන්න මේ හින්දා තමයි බාහිර වායු ගෝලීය පීඩනය 100 කිලෝපැස්කල්ට සමාන වෙලාව සාමාන්‍ය තාපාංකය ලෙස අපි හඳුන්වනවා. අපි බලමු පුතේ දැන් ජල ඊතර එතනම. මොන මේ අවස්ථාව ගත්තොත් දැන් මේ වාෂ්පීකතාවය කෙරෙහි මේ ජලයේ ඊතර එතනෝල් වල මොන වගේ සාධකද බලපානවා. සාමාන්‍ය විදිහට ගත්තොත් අපි ජලය කියනකොට ජලයේ තියෙන්නේ හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන් OH කාඩ් දෙකක්. ඊතර සාමාන්‍යයෙන් ඩයිඑතිල් ඊතර, ඩයිමෙතිල් ඊතර වගේ ගන්න පුළුවන්. එතකොට මේකේ නම් ඇත්තටම ලන්ඩන් බල තමයි තියෙන්නේ. සියම ලන්ඩන් බල. කියන්නේ ප්‍රේත දීදර ප්‍රේත දීදර. නැත්නම් අපකින්න බල තමයි සියම මේකේ තියෙන්නේ. ඔය හයිඩ්‍රජන් බන්ධන වගේ විශේෂ අවස්ථාවක් නැහැ. එතනෝල් ගත්තොත් CH3 CH2 OH කියන ස්ථාව ගත්තොත් මේ පැත්තෙන් එන OH කාණ්ඩය ඔස්සේ හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන්. මේ පැත්තෙන් ලන්ඩන් බල හදන්න. ඒ සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් ජලයේ OH කාණ්ඩ දෙකක් තියෙන නිසා හයිඩ්‍රජන් බන්ධන වැඩි සංඛ්‍යාවක් හදන්න පුළුවන්. එතනෝල් වලට වඩා. ඒ කියන්නේ ජලය ප්‍රබල අන්තරාණුක ආකර්ෂණ බල පෙන්නනවා. ඒකට ප්‍රබල අන්තරාණුක ආකර්ෂණ බල ඊට පෙන්වන්නේ නැති හින්දා ඊතර දුබල ලන්ඩන් බල තමයි කියන්නේ තියෙන්නේ. ඒ හින්දා මොකද වෙන්නේ? ඒකට ඇත්තටම මේ තුන් දෙනාගෙන් කවුද වැඩි වාෂ්පශීලී? තමයි සාපේක්ෂ අනුදිස්කන්ධ ගැන සැලකන්න වෙන්න ඕනේ නැහැ. ඒකට එතනදී අපි අන්තරාණුක ආකර්ෂණ බල ගැන හිතුවා නම් අපිට ඒ හොඳටම ප්‍රමාණවත්. ඒකට අපි බලමු කවුද එතකොට මේ අවස්ථාවේ හැටියට වාෂ්පීකතාව වෙන්නේ? ඇත්තටම වාෂ්පීකතාව වැඩි දුර්වල ලන්ඩන් බලයවත් අපකිරණ බල තියෙන ඊතර තමයි වාෂ්පීකතාව වෙන්නේ. එතකොට මම මේ ද්‍රව තුනටම අදාළව උෂ්ණත්වයට එදිරිව සංතෘප්ත ආශ්පීඩන ප්‍රස්ථාරය එකම උෂ්ණත්ව සහ සංතෘප්ත ආශ්පීඩ අක්ෂ අතරේ අඳින්න තමයි හදන්නේ. ඒකට බලමු මේතර එකක් අදින්න. තව එකක් මම මේතර අදින්න. තව එකක් මේතර. දොන්න CI කිලෝපැස්කල්. එතන බාහිර වායු ගෝලීය පීඩනය. සමාන අවස්ථාවේ CI කිලෝපැස්කල් මම නිරූපණය. එතකොට හොඳට බලන්න මේ තියෙන්නේ අදාළ ද්‍රවයන්ගේ. දැන් කාගෙද කවුද මොකද අපි දුන්න මොන අවස්ථාවද කියන්නේ දැන් A B C කියලා මම ප්‍රස්ථාර තුන සමු කරගත්තොත් එබඳු මොන අවස්ථාවද ඒට අදාළ. කියන්නේ ඒ කියන්නේ ඇත්තටම සඳුදාශ්පීඩනය වැඩි. දැන් මේ C ට වඩා B SVP වැඩි, සඳුදාශ්පීඩනය වැඩි. B ට වඩා A සඳුදාශ්පීඩනය නැත්නම් සැටුරේටඩ් වේව් ප්‍රෙෂර්. එහෙම නැත්නම් SVP එක වැඩි. දැන් කවුද වැඩි? A ද B ද C ද සඳුදාශ්පීඩනය වැඩි A ගේ. ඒතකොට මෙතනින් සඳුදාශ්පීඩනය වැඩි වෙනවා කියන්නේ ඒ ද්‍රවයේ මොකක්ද වෙන ගතිය? ඒ ද්‍රවයේ වාෂ්ප කලාපයට ගිහිල්ලා වාෂ්පණු සංඛ්‍යාව වැඩියෙන් ඇති කරලා තියෙනවා කියන එකනේ. කියන්නේ ද්‍රවයේ මේ වාෂ්ප කලාපයේ අදාළ වාෂ්පණු සංඛ්‍යාව ඉතාමත් වැඩි. ඉහළයි කියන එකනේ මේ අපිට කියන්නේ. ඒක කවුද මෙතන සඳුදාශ්පීඩනය වැඩි කියන වාෂ්පීකතාව වැඩි කෙනා කවුද? අතන වාෂ්පීකතාව වැඩි කෙනා අංක එකටම වැඩෙන්නේ ඊතර. ඇයි? ඊතර අණු අතර තියෙන ප්‍රබල අන්තරාණුක බල නෙවෙයි දුර්වල අන්තරාණුක බල විශේෂයක් වල ලන්ඩන් බල. 100ම ලන්ඩන් බල නෙවෙයි. ඒ හින්දා ඊතර වැඩි වශයෙන් වාෂ්ප කලාපයට ගමන්. ඒකට මම එහෙනම් ඒ තියෙන ස්ථාවෙන් මම මෙතන යොදන්නම්. ඊතර. ඒකට අපි ජලය සහ එතනෝල් ගත්තොත් කවුද B හා C ද ජලයේද එතනෝල්ද? නැත්නම් එතනෝල්ද ජලය බලමු. අපි මම කිව්වා පිටට කලින් ජල අණු වලට හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන් OH කාණ්ඩ දෙකක් තියෙනවා. එතනෝල් වලට හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන් OH කාණ්ඩ දෙකයි. ඒකට OH කාණ්ඩ දෙකක් තියෙනවා කියන්නේ
අන්තරාණුක ප්‍රබල අන්තරාණුක බල වැඩි ප්‍රමාණයක් ජලයට හදන්න පුළුවන්. ඉතනෝල් වල CH3CH2 කොටහෙන් ලන්ඩන් බලනේ අපකිරණ බලනේ මේ පැත්තෙන් තමයි ප්‍රබල හයිඩ්‍රජන් බඳ. එහෙනම් ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන් කාණ්ඩ සංඛ්‍යාව වැඩි ජලය වාෂ්පශීලතාවය අඩු. කියන්නේ වාෂ්ප කලාපෙන් නික්මන අණු ප්‍රමාණය අඩු. ඒකට ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන් කාණ්ඩ සංඛ්‍යාව අඩු එතනෝල් ජලයට වඩා වාෂ්ප කලාපෙන් නික්ම යනවා. එහෙනම් C කියන්නේ ජලය. ඒකට මෙතෙන් දෙන්නේ P0H2. මෙතන P0. ඒකට මැදට එන්නේ මොකද්ද? අපිට මැදින් සටහන් කරන්න වෙන්නේ P0 ඉතනෝල් C2H5 මෙන්න මේ විදිහ තමයි එහෙනම් ඔයාලට තේරෙවි. වාෂ්පශීලතාවය වැඩි කෙනාගේ තාපාංකය එතන T0 T ROR එක එතන T0 RO එක RN එක. ඒකට වාෂ්පශීලතාවය අඩු කෙනාගේ තාපාංකය මොකද තියෙන්නේ? වාෂ්පශීලතාවය වැඩි කෙනාගේ තාපාංකය අඩුයි. වාෂ්පශීලතාවය අඩු කෙනාගේ තාපාංකය වැඩි. එහෙනම් හොඳට මතක තියාගන්න තාපාංකය වාෂ්පශීලතාවයට ප්‍රතිලෝම සමානුපාතිකත්වයක් තමයි පෙන්වන්නේ. මේක අපිට මතක තියාගැනීම හරිම. ඒ කියන්නේ තාපාංකය වැඩි නම් එයාගේ වාෂ්පශීලතාවය අඩුයි. තාපාංකය අඩු නම් එයාගේ වාෂ්පශීලතාවය වැඩි. කරුණ දුර පුතාල හොඳට මතක තියාගන්න අපිට ඕන වෙනවා. ඉදිරියේදී අදාළ කටයුතු ඒකට අදාළ වැඩි දුර මේ කාර්යම තේරුම් ගැනීම සඳහා